සෑම පුද්ගලයෙකුටම ඉෂ්ට දේවතාවෙක් සිටීද? මොහු කවුද? මොහුට අමතරව තවත් අය අපගේ උදව්වට සිටීද? මොහුගෙන් උදව් ගැනීම හොඳද? ඒතේ උදව් ගන්නේ කෙසේද? මේ ඉෂ්ට දේවතාවගේ තමාට ඉෂ්ට දේවතාව තමාගේම හිත. මේ තව කෙනෙක් බාහිර පුද්ගලයෙක් නෙමෙයි මේ ඉෂ්ට දේවතාවා කියලා කියන්නේ. තමාගේ ඉටු දෙවියා තමාගේම මනසයි. හැම වෙලෙම මනස බලාපොරොත්තු වෙන්නේ තමාගේ රැකවරණය සලස්වන්න. එහෙනම් මනසින්ම නැගෙනවා එක්තරා විදිහක මනෝ රූපයක්. තමාටම උපදෙස් දෙන්න. තමාටම අදහස් ඇති කරවන්න. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා ඉෂ්ට දේවතා කියන එක. ඉෂ්ට අනිෂ්ට දැනගත්ත කෙනාට මේ ඉෂ්ට දේවතාව යහපත් වෙනවා. ඒ කියන්නේ ඉෂ්ටත්වයේ මූලික කරගත්ත හිතක් වරදා කරන්න යනකොට මොකද්ද ඔය කරන්නේ? හරිද නේද? ඇයි ඔහොම කරන්නේ? ඇයි අමාරුවේ වැටෙන්නේ? Tamanටම අදහස් දෙනවා. මේ තමාගේම මනස Tamanට දෙන අදහස්. ඕක කරන්න යන්න එපා. ඔය පාරේ යන්න එපා. ඔය පාරේ හොරු ඉන්නවා. කරදර වෙන්න පුළුවන්. ඔයෙන් අඩිය ගහන්න එපා. අපේ හිත අපිට කියනවනේ. බුද්ධ සාක්ෂිය කියන්නේ ඈ? ඔව් හෘද සාක්ෂිය කියලා අපි කිව්වෙත් ඕක. හෘද සාක්ෂිය කියන එකේ තියෙන එකක්. හෘද සාක්ෂිය කියලා කියන්නේ ඒක කිසිම විදිහකින් වෙනස් කරන්න බැරි. ඒක හේතු සහිතවන්නා වූ තමාටම තේරුම් ගන්න පුළුවන් සාක්ෂියක් වෙනවා. තමාගේම දැනීම. ඒ තමාගේම දැනීම හෘද සාක්ෂියට එකඟයි කියලා කියනවා. විශ්වාසය. තමාටම හැකි විශ්වාසය. අතන තියෙන්නේ ඉෂ්ට අනිෂ්ට දෙක පෙන්වා දෙනවා. ඉතින් හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාවයෙක් ඉන්නවා කියන්නේ කොහොම හරි සමාව රැකලා දෙන්න බලයක් හොරාටක් තියෙනවා. ජීවිතය ආරක්ෂා කරන්න තමන්ටත් අදහසක් දෙනවා. ওই පාරේ යන්න එපා. මේක හොරු ඇති. අද අහවල් ගෙදර ඇහැරලා. කට්ටියක් ඇවිදින් හිටියා. අද උතන හොරගම් කරන්න යන්න එපා අමාරු වෙටි. අර හොරාට තමන්ගේ ජීවිතය රැක ගන්න තමාගේ හිත තුළම තමාගේ හිත මානසිකත්වයේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම රටාව තමයි හැම කෙනෙකුටම තමාට සතු ඉෂ්ට දේවතාව. මේ ඉෂ්ට දේවතාව අදහනවා කියලා කෙනෙක් අරගෙන ඉතින් මොකද ඔබ දේවත්වයට ගත්තට පස්සේ දේව පුද්ගලත්වයට අරගෙන තමයි පුද්ගලයා එහෙම අදහන්න පටන් ගන්න. ඉතින් ඉෂ්ට දේවතා කියන එකේ අර්ථය ඒකයි. දැන් මේකෙදි අපිටම පුළුවන් යම් යම් ආකාර රූපයක් අපේ ආරස්සාවට මවන්න. පිළිසරණට තමා මවාගත රූපෙම තමන්ට හිටිනවා. දැන් ඕක හුඟ දෙනෙක් දන්නේ නැතුව ඒ පහන් කියලා ආරාමයක් කළා ආවේශ අරගෙන එහෙම කටයුතු කරනකොට ඔතෙන්දී බොහෝ කොටම අමනුෂ්‍ය විතරක් නෙමෙයි ඉන්නේ. තමාගේ මනසින් මවාගත චිත්ත රූපෙන් ඒ තමාට අවනත වෙලා වැඩ කරනවා. එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ වෙලාවේදී ආවේශයෙන් එනවා වගේත් වැඩ කරනවා. කෙනෙක් ආවා වගේ ක්‍රියාත්මක වෙනවා. බලපුවාම එහෙම කෙනෙක් එතන සම්බන්ධයක් නැතුව තමාගේම මනසේ නිර්මාණ ගොඩනැගෙන ක්‍රමයක් තියෙනවා. මේක අතර ඉෂ්ට දේවතා වර්ධනය. එන එක ප්‍රගුණ කර ගැනීම. අමනුෂ්‍යයෙක්ම විදිහට කරන ඒවා තියෙනවා. කවුරු හරි ගැළපෙන භූතයෙක් හරි එහෙම කරන ඒවා තියෙනවා. තව ක්‍රමයක්. මේක අපි හැම වෙලෙම මේ ඉෂ්ට දේවතාව සකස් කර ගන්නකොට අපි දැනගන්න ඕනේ යහපත තුලින්ම අපේ මනස ක්‍රියාත්මක වේවා කියලා අපි මනසින් සකස් කර ගන්න පුළුවන්. දැන් මනසෙන් රූපයක් මවා ගන්නවා. උතුම් රූපයක් මවා ගන්නවා. කාගේ හරි වැදගත් කෙනෙක්ගේ ස්වරූපේ රූපයක් මවා ගන්නත් පුළුවන්. අපිටම නිර්මාණය කරගත්ත රූපයක් මවා ගන්නත් පුළුවන්. එයා යහපත් හිතකින් මවා ගත්තා නම් එහෙම ඒ යහපත් හිතින් ගොඩනගපු රූපේ කම්පියුටරයක් වගේ. ඒක අයහපතට අපිට අපපාදන්නේ නැහැ. ඒ රූපෙම අදහස් දෙන්න පටන් ගන්නවා. කෙනෙක් වගේ. එහෙම ක්‍රම තියෙනවා. මේ වගේ ඉෂ්ට දේවතා වර්ධනය කරගන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා. ඒ ඉතින් ගා ගැඹුරුයි ඒවා නිකන් වහින්න ගියොත් එහෙම පිස්සු වෙන්න පුළුවන්. ස්වභාවිකව හැම කෙනෙක්ගේම හිතත් තුළ ක්‍රියාත්මක වෙන එහෙම රටාවකුත් තියෙනවා. දැන් හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාව කියන්නේ එයයි. යම් කිසි කෙනෙකුට යහපතක් ඉටු කරලා ඉඳින්නේ යම් දේවතා කොටාසිය වැටෙනවා. ඒ සියල්ලොත් ඉෂ්ට දේවතා කියන කොටසට වැටෙනවා. මේ තව පැත්තක්. අර සියල්ලන්ටම හිටින ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කියන කතාවට අපි ඉස්සෙල්ලා කිව්වේ. හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කියපු කතාවයි ඒ විසඳුවේ.
තවත් ඉන්නවා ඉෂ්ට දේවතා කියලා කොටසක් අපිට යහපතට ඉන්න අපේම පිරිස අතර ඉන්න කොටස. අනාදි සංසාරයේ පටන් ඉන්නේ සසර ගමනේදී. අපි කරපු සසර ගනුදෙනුවේ. එක එක මට්ටමේ පිරිස අපි එක සම්බන්ධ වෙලා ඉන්නවා. ඕකෙන් කොටසක් ඉන්නේ අපිට උදව් කරපු උපකාර කරපු අපෙන් උදව් ලැබපු මේ විදිහට ගනුදෙනුවට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රියමනාප එකට බැඳිච්ච කොටසක්. ඒගොල්ලෝ කරගත්ත මේ අකුසලයන්ට අනුව සංඛාරයන්ට අනුව ඊට ගැළපෙන උප්පත්ති වල ඒගොල්ලෝ ඉන්නේ. අපි එකලා උදව් උපකාර කරගෙන අපිට හිතවත් හිටපු කොටස සමහරවිට අපාගතලා දුක් විඳිනවා. ඒගොල්ලෝ කරපු පව් වලට. තව කොටසක් තිරිසන් ලෝකෙත් ඉන්නවා. තව කොටසක් പ്രേත ලෝකෙත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා භූමාතු දේවයන්ි කොටස. තව කොටසක් ඉහළ දෙවිලෝ වල. බඹලෝ. මේ හැම තැනකම ඉන්නවා ওই කොටස්. මෙන්න මේකෙන් අපිට ඉෂ්ටත්වයේ බලාපොරොත්තු වෙච්ච යම්කිසි කොටසකට හැකියාවක් තියෙන තැනක හිටියොත්. ඒ අය අපිට සම්බන්ධව අපිව ආරක්ෂා කරනවා. මේ අපේ අහවල් එකන. අපිට අහවල් කාලේ උදව් කරපු එකන. මෙන්න මේ විදිය. දැන් පිරින්ද වච්ච හාමුදුරුවන්ට උන්වහන්සේගෙන්ම ඇසුරු කරලා ඒ හේතුවෙන් දේවත්වයට පත්වෙච්ච අය අපි කොහොමද මෙතෙන්ට පත් වුනේ කියලා දැක්කම මේ පිරින්ද වච්ච හාමුදුරුවන්ට අපපස්ථාන කරලා ඒ වගේ උන්වහන්සේගේ පසුපස ආවිදිලා උන්වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපැදලා ඒ හේතුවෙන් අපිට මේ සුගතිය ලැබුණයි කියලා සතුටු වෙච්ච දේවතාවෝ විශාල පිරිසක් හිටියා. උන්වහන්සේට වචනයක්වත් කියන්න ඉඩ දෙන්නේ නැහැ තව කෙනෙකුට. අර දේවතාව හරස් කපලා එයාව රකින්නවා. එයාට පහරක් ගැහුවොත් එහෙම පහර ගහපු ගාන පහර ගහනවා. පහර ගහලා ඉවරලා හිටන් ආරසාව සලසලා දෙනවා. උන්වහන්සේට විරුද්ධව නිගරු වෙන්න කතා කළොත් එහෙම නිගරු වෙන්න කතා කරලා අච්චිවත් දිනවා මේ දේවතාව ඒ වෙලෙම. දිරණ ගිහින් සමාව ගනි. ඒ විදිහට හැරගස්සනවා. ඒ වගේ පාක්ෂිකත්වය. ඒ උන්වහන්සේගේ සතර පුරුද්දක් තිබුණා. අත්බැව් 500ක් තුල ගැල් සාතු නායකයෙක් වශයෙන් ගිහිල්ලා වෙනදාම් කරපු කෙනෙක් තමයි පිරින්ද වච්චහල් පෙර අත්බැව් ගැන කිව්වේ. ඔය කාලේදී විච්ච පුරුද්දක් තමයි කවුරු හරි මොනවා හරි අරන් ගියොත් මොනවද මල්ලි මොනවද බලු විකුණන්න තියෙන දෙයක්ද ඔක්කොම හොයලා බලලා හොඳ පරිශීලනයක් කරගෙන විකුණන්න තියෙන ඔක්කොම අරගෙන වෙනදාම් කරන් අරගෙන යනවා. ඉතින් පුරුද්ද එයාගේ පරිශීලනේ හැටි. ඔය ගති ලක්ෂණේ ඇරිලා තිබුණ නෑ දැන් මෙයාගේ මේ ආරිහත්ත්වයට පත්ලා හිටියා. අනේ වාසනා ක්ලේශයක් කිව්වේ ඒකයි. ඉතින් ඒ වගේම මිනිස්සුන්ව කතා කරන්නේ බල්ලන්ට කතා කරන්නේ. මොකද ගැල් සාතු නායකයෙක් කියන්නේ එයා ඉතින් මේකේ අගතැන්පත් වෙනවා. එයාගේ දාසයින්ට කතා කරන්නේ ඒ කාලේ කියන කතා කරන සිද්ධ මොකද්ද? මෙයාට වර පළ වසලය මොනවා හරි කරුවාම ওই විදිහ තමයි පුදු. ඕනෙ කෙනෙක් කතා කරන්නේ වසලවාදී. මේ රජුරුවන්ට බේස් අපේන කෙනා මහා නම්බුකාරී. විශ්වාසවන්ත රජුරුවන්ගේ සාමාන්‍ය කෙනෙක් රාජමාලිගාවට බේස් අපේ යන්නේ. ඒක හොඳ තානාන්තරයක් දරාගෙන හිටවු ශා නිලතලයක් හැටියට ගෞරවාන්විත නිලතලයක් තමයි රජුරුවන්ට බේත් ගබඩා වලට බේස් අපේන ඒ කෙනා. යා ලොකු වෛද්‍යවරයෙක්. මෙයා මොකද දැන් රජුරුවන්ට අවශ්‍ය කරන සිත්පිලි ඒ රජුරුවන්ට විතරක් නෙමෙයි ඒ රාජ පිරිසටම අවශ්‍ය කරන බේත් වලට අවශ්‍ය කරන සිත්පිලි කරත්තයක් අරන් ආවා. අසලේ මොනවද මළුවල කියලා එනකොටම ඇහුවා. යකෝ මම කවුරු කියා හිතන්ද වට කතා කරන්නේ මේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ හින්දා මට කරන්න දෙයක් නැහැ කියලා මම කියන්නේ මොකද්ද කියලා බලන්න. ඔය මීබෙටි කියලානේ යන්න ගියා. මේ සිත්පිලි තිබුණේ. ඒ වරම මොකද කරන්නේ? අර දේවතාව කල්පනා කළා මූ යකෝ සෙල්ලම් කරන්න හදන්නේ කවුරුද? මල්ලේ සිත්පිලි තියාගෙන මූ මීබෙටි කිව්වේ අපහාසෙ. හොඳ වැඩක් කරන්න ගියා මීබෙටි මේ වේවා කියලා දේවතාව අදිෂ්ඨාන කළා. ඉතින් ගෙදර ගිහලා දැන් එයාගේ භාර්යාව එක්කලා කියනවා මගේදී හාමුදුරුවනේ මට වසලේ කියලා කතා කළා මොනවද මළුවල ඇහුවා මං යාරේ මීබෙටි කිව්වා ඉතින් අර භාර්යාව එකක් ගිහිලා බලනකොට මීබෙටි නෑ ගන්ධස්සාරේ වේ මීබෙටි නැතු වෙන මොනවද මේවා කිව්වා බලන්න ඔක්කොම මීබෙටි ඒ පාර අර මනුස්සයා ඉන්නේ බලලා අනී මේක පුදුමයි මං ගෙනාවේ ටීපීලි දැන් මීබෙටි වුණා මීබෙටි නේ නම් තියෙන්නේ ඒ වර්ග අර පිළිඳ වච්ච හාමුදුරුවෝ කියලා නේද ඔය කතාව කියවුනේ. සෙල්ලම් කෙනෙක් නෙමෙයි. මහා බලවත් කෙනෙක්. ඒ කියපු වරදටයි යොකුනේ. ඉක්මන් කළා හම්බෙන්න ඵලයන් ආයිසර. ඊළඟට සමාව ගන්නේ වැඳලා. ආයේ වසලේ මොකද ආවේ කියලා එහෙමයි. ඒකට එහෙම ගලප් වෙන්න එපා. අනේ ස්වාමීන්ලා කරුත්තෙන් කතා කරලා ඒ සමාව ගන්න කිව්වා. ඒ වරෙන්න මොකද වසලේ? ආවේ. කියලා එහෙම ආරාව ගියට. අනේ ස්වාමීනි ඔබ වහන්සේට අර මගදී හම්බෙලා මම කියවනේ අර මළුවල මොනවද තියෙනවා මීබෙටි අනේ ස්වාමී මීබෙටි නෙමෙයි තිබුණේ තිප්පිලි කිව්වා. තිප්පිලිද ඒකේ වේවා කිව්වා.
ඒ පාර දේවතාව අධිෂ්ඨාන කළා මු හොඳයි දැන්. එදිලා කරුවල සමාව ගත්තනේ. ඔකාර හොඳම තිප්පිලි නැවේවා කියලා අධිෂ්ඨාන කළා දේවතාව. ඒ පාර ගෙදර ගිහලා බලනකොට ඉස්තරම් තිප්පිලි අර ඔක්කොම වෙද. මේ ඉස්තරම් තිප්පිලි කියන එකයි සාමාන්‍ය තිප්පිලිට අර විශාල විග්‍රහයක් තියනලු මිල මුදල්ලු. මේ විශාල ලාභයක් හම්බුනාලු ඊට පස්සේ අර මිනිහයාට අර ඉස්තරම් තිප්පිලි රජමාලිගාවට දී. දැන් මේවයි කතාවල වෙන්න තියෙන අන්න අර ඉෂ්ට දේවතාවගේ Tamanට යහපතට ඉන්න පිරිසක් හැදෙන තව ක්‍රමයක්. තමන්ගේ යහපතක් අභිවෘද්ධියක් ලබා ගත්ත කෙනෙක්. ඒ හේතුවෙන් තමා කෙරේ ප්‍රසාදයටපත් වෙලා. එයත් යහපතක් කරන දේවත්වයක එහෙම හිටියනම්. ඒ දේවත්වයේ කියන්නේ ඒ බඳු දේවපිලි. ඉෂ්ට දේවතාව වශයෙන් තමන්ට ඉෂ්ටත්වයේ ඉෂ්ට කරලා දෙන්න යහපත කරලා දෙන්න ඒ අය වටා හිටිනවා. ඒ අයගෙන් රැකවරණ සැලසෙනවා. එහෙම নানা ආකාර ක්‍රම යෙදෙනවා. දැන් තමාගේ මනස තමාට උත්තර දෙන හැටි දැනගන්නකොට අපි හොඳට දන්නවා කවුරුත් හීන දැකලා තියෙනවා. මේ හීන දැකපු බුද්ධලෙන්ට අපිට ආයිත් දැක හැකිනේ අපේ කය ඇරලා. මනසේ මවාගත්ත කයක් අපිට තිබුණේ නැද්ද? එහෙම හැකියාවක් තිබුණේ නැද්ද? අපි හීනෙන් අපේ රූපේ දකින්නේ නැද්ද? හීන දකින්න හැම කෙනෙක්ම තමාගේ රූපේ තමා හීනෙන් දකිනවා. ඒ රූපේ යන්න එන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. අපි හීන ලෝකෙදී ඒ රූපේ ඇසුරේ ඉන්නවා. මෙන්න අර තමාට ඉෂ්ට දේවතාවයෙක් ඉන්නවා කිව්වේ ඒ තමාගේම මනස. අන්න ඒක තමයි ඒක කියන්නේ එකම ඉෂ්ට දේවතාව. තමාගේ මනස බුද්ධලත්වයෙන් තමා කරා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර බාහිර ඉෂ්ට දේවතාව තමයි අර වගේ තියෙන සම්බන්ධ වෙච්ච අය. ඉතින් ඒ නිසා ඒ වදු අයගෙන් උදව් ගැනීම කියනකොටම ඉතින් අපි දැනගන්න ඕනේ උදව් ගන්නවා කියන එක නෙමෙයි බහින්න ඕනේ. හේතුවර අනුකූලනේ ඵලෙ. කෙනෙකුට උදව් කළොත් අපිට උදව් ලැබෙන්න හේතු වෙනවා. හේතුර නැහැ ඵලෙ. අපිට උදව් ඉල්ලන්න කියන්න දෙයක්වත් නැහැ ඒක. අපි කෙනෙකුට යහපතක් කරනකොට හේතුවේ ඵලෙ අපි කරා යහපතක් ලැබීම. කෙනෙකුට උදව්වක් කරපුවාම උදව් ලබන්න හේතු එතන එදෙනවා. ඉතින් ඒක මතු කර ගන්නකොට අපි කොහොමත් ලෝකේ බෞද්ධයෙක් හැටියට ඉන්නවනම් කාටවත් ආවේදක් කරන්න හිතන්නේ නැහැ. හතුරු මිතුරු ભેදයක් නැතුව කාට හරි කරන්න පුළුවන් ඉහෙළම උදව්ව කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ ලෝකෙදී අපිට හතුරුකම් කරන්න බලාපොරොත්තු හිටපු කොටසක් හිටියා. දහම් නොදන්න කාලේ අපි කරු වැඩවලින්. අලෝභ ආදේශ අමෝහ ගුණෙන් නිතෝ කටයුතු කරමින් යහපතක් උදව්වක් අපි නිතර කරන්න පටන් ගත්තා. අර හතුරු ගතිය ඔක්කොම නැති වෙලා යනවා. හතුරුකම් කරන අමනුෂ්‍ය ලෝකෙ හිටපු කෙනෙක් හිටියා. අපි හතුරුකම් කරුවාට අපිට හතුරුකම් කරන්නේ නැහැ අපිට උදව්වක් කරන්නේ. මොකද හතුරුකම් කරන්න හොඳ නැහැ කියලා. ඒ අයත් යහපතට හිටිනවා. ඉතින් ඒ නිසා බොහොම යහපත් දැහැමි ක්‍රමයකින් ඒ වගේ ඉෂ්ටත්වයක් ළඟා කරගන්න පුළුවන්. මේ විශේෂයෙන්ම ඉෂ්ට දේවතාවන්ට කියනවා එහෙම කියලා නම් පින් අනුමෝදන් කරන්න ගියාම ඉතින් අපි දකින්න නැති පැත්තක් තියෙනවා. හැබැයි ඉතින් උදව් කරපායට කෘතෝපකාර සලකන ගුණයෙන් එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ඉෂ්ට දේවතාව කියන්නේ කවුද? අපි කෙරෙහි පැහැදිච්ච කොටසක් අපිට යහපත කරන්න ඉන්නවා. ඉතින් මට කරන උදව් වලට මාත් කෘතෝපකාරයක් කරනවා කියලා විශේෂ කළා ඉෂ්ට දේවතාවන්ට බින් දෙන්න පුළුවන්. ඒක කෘතෝපකාර ගුණයක්. හැබැයි උදව් ලබා ගන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙකුට කරන්න යන උදව්වයි. උදව්ව කරපු ගුණේ දැකලා නැක ප්‍රතිචාර වශයෙන් දෙන්නා වූ කෘතෝපකාරයයි දෙකක්. ඒකෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ කෘතෝපකාරය කරන එක උතුම් ගුණය. ඒකට කිසිම ආකාරයෙන් ලෝභ දේශ මොහ ආදී ගෑවීමක් නැහැ. තමාගේ ලාභය කියලා ගන්න තමාගේ ලාභයට කරනවා කියන එකක් එතන සම්බන්ධ වෙන්නේ. අපි උදව්වක් ඉල්ලලා හැම කිසි විදියක උදව් කරන්න ගියොත් අපි මොනවා හරි පරමාර්ථයක් ලාභ පරමාර්ථයක් බලාපොරොත්තු වෙන තමයි උදව්ව කරන්නේ. ඒක පොඩ්ඩක් බාලන්න. හැබැයි අපිට උදව් කරන අය ඉන්නවා. අපි යුතුයකමක් තියනවා ඒගොල්ලන්ට උපකාර කරනවා. උපකාරයේ කෘතෝපකාරය. ඒක ශ්‍රේෂ්ඨයි. ඒක අරිහතුන් වහන්සේ කරපු දෙයක්. ඒකට කිසිම රාගයක්, ද්වේෂයක්, මොහයක් මූලික වෙන්නේ. කෘතෝපකාරයේ. උදව්ව බලාපොරොත්තු වෙන උදව් ගන්න උදව් කරනවා නම් අපේ බලාපොරොත්තු වෙච්ච ලෝක සම්මතයේ යම බලාපොරොත්තුවක් හා බැඳිලා තියෙනවා. ඒක න උදව්ව. දැන් ඒක දුර්වලයි. කිසි යථාර්ථය දැකලා කරන එක ඊටාම යහපත්. පැවැත්මේ බලාපොරොත්තුවක බැඳිලා ඒ ලබා ගැනීමේ අපේක්ෂාව පැත්තක තියෙනවා. ඒ බලාපොරොත්තුව පැත්තකින් තියාගෙන ඒ සඳහා අපේ වැඩේ අපි කරනවා.
උදව්වක් දෙනවා. මේ කාරණා දෙක. මේකේ වැඩිපුරම වටින්නේ අපේ බලාපොරොත්තුව සඳහා කරනවා කියන එක නෙමෙයි. උපකාරයට කෘතෝපකාර කරන එක උතුම් ගුණය. එහෙනම් අපි ඒක කරනවා කියලා කරනකොට එළිය කෙරෙනවා. අර කෙරෙන හරියට ලැබෙනවා. ඉතින් ඒක ස්වභාවයෙන්ම ලැබෙනවා එතකොට. දැන් මේ කර්ම බලවේගයන්ගෙන් යත් වශයෙන් මෙහෙමයි. කර්මය කරනකොට බුද්ධිලේ කරන කර්මයේ සමහර කර්ම තියෙනවා කෙනෙකුට වළක්වන්න බැරි ඒවා. උපක්‍රමයේ වළක්වන්න පුළුවන් කර්ම තියෙනවා උපක්‍රමයේ වළක්වන්න බැරි කර්ම තියෙනවා. අන්න ඒකයි කියන්නේ. උපක්‍රමයෙන්වත් වළක්වන්න බැරි ඒවා තියෙනවා. ඒවට තව කවුරු එකතු වුණත් බෑ. දැන් බුදුරජාණන් වහන්සේ කී වතාවක් ශාක්‍ය කෝලිය යුද්ධ නවත්තන්න බලාපොරොත්තු වුණා. තුන් වතාවක් තුන උන්වහන්සේ උපක්‍රමයේ දුවද හැම උපක්‍රම. සම්‍යක් ප්‍රෝගිය බැලැක්කුවා. අවු වළක්වන්න බැත්තේ උන්වහන්සේ නිහඬ වුණා. ඒක අන්තිමට එන්න තියෙන එක. මෙන්න මේම අවස්ථා තියෙනවා. මෙයා සියලුම පාප කර්ම ඒකාන්තයෙන් බල දෙනවා කියන ඒවත් නෙමෙයි. ඒකත් කර්මයේ විපාකයන්නේ කර්මයේ කරපු හැටි හිතන්නේ. උපක්‍රමයේ මිදිලා යන ඉඩ තියලා කරපු කර්මයක් ඇත්නම්. උපක්‍රමයේ මිදෙන්න හේතු ඇති විපාකයක් ලබනවා. ඒකේ උපක්‍රමයේ මිදීමට අවශ්‍ය කරන කළොත් අපිට මේ විපාකෙන් ඊයනු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හැකවන්නයක් ලබා ගන්න පුළුවන්. එහෙම රටාවක් තියෙනවා ඒක. දැන් ඒ ක්‍රම ඉස්සර දැනගෙන හිටපු නිසා තමයි. ඔය ආදි පැරණියයි සටන් කරන්න ගිහිල්ලා එකපාර හොරෙන් ගහන්නේ. ප්‍රසිද්ධියේ කියා සිටිනවා. වතා තුනක් දැනුම් දෙනවා. සටන් කරන්න එනවාද යටත් වෙනවාද? යටත් වෙනවා සටන් කරන්නේ. නිසා සටනක් නැතුව යටත් වෙන්න. විනාශ වෙන්න එපා. එහෙම දෙපැත්තට කියා ගන්න. අන්න බෙදන්නේ තියෙන්නේ. අදත් ඒක රතිය රසනේ ඒක තියෙනවා. එහෙම කළා අන්තිමට තමයි. තුන් වතාවක් අවස්ථාව දීලා තමයි සටන් කරන්නේ. මොකද මේ කර්මයේ විපාකෙ ඉන්නේ කවදා හරි විපාක දෙන්න දාන්න. ඔබ ගුටි කනවාද යටත් වෙනවද? අපිට අහනවා. ඔන්නම් අපිට පුළුවන් යටත් වෙන්න ගුටි කන්න නැතුව කියලා වේරලා යන්න අන්න කර්මයේ විපාක වශයෙන් එන්නේ. යටත් නොවුන නිසා ගුටි කන්න නම් සිද්ධ වුණේ. ගැහුවා. අපිටත් මේ කර්ම විපාකින් යටත් නොවුන ගුටි කන්න. ඒ හේතුව ඵලය ලැබෙන්නේ එහෙමයි. ඒක තමයි පින්පව් දෙකෙන් තෝරන්නේ නැතුව හේතුඵල වශයෙන් තෝරන්නේ හරි පහසු පැහැදිලි කර්ම විපාකයේ කියන්නේ. හරි පහසු පැහැදිලි කර්ම විපාකයේ කියන්නේ. හරි පහසු පැහැදිලි කර්ම විපාකයේ කියන්නේ.